අගවන් පුතේ අපි එහෙනම් පළවෙනි සෙෂන් එකේදී green concept එකේ යම් ප්‍රමාණයක් හැකි ප්‍රමාණයක් සාකච්ඡා කරමු. මට කියන්නකෝ අරකට අංකයක් දාලා තියෙනවද කියලා කෘෂිකාර්මික ක්‍රියාවලිය? දාලා නැද්ද? දාලා නැත්තම් ප්‍රශ්නයක් නැහැ. නෑසේ දාලා නෑසේ. දාලා නැහැ. මොකුත් සංකේත මොකුත් දාලා නැහැ කස්සප. ඇයි පුතේ අනිත් එක කතා කරන්නේ නැති බය වෙලා වගේ ඉන්නේ? ඇයි ඔයගොල්ලෝ මොකද බය වෙලා ඉන්නේ? නෑ නේ. හරි. එහෙනම් ඒ දාපු පාටින්ම ලියන්න කාර්මික ක්‍රියාවලිය. කාර්මික ක්‍රියාවලියට දී ඔයගොල්ලෝ රසායනික ද්‍රව්‍ය භාවිතය ගැන ඉගෙන ගන්නවා. ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධයෙන් ඉගෙන ගන්නවා. හරිත ප්‍රවාහනය green transportation ගැන ඉගෙන ගන්නවා පුතේ. එතකොට දැන් මට කියන්නකෝ කස්සප ඒව ඒ යටතේ යන්නේවට අංක දාලා තියෙනවද කියලා කලින් එකේ? අංක හරි 1 2 3 4 හරි. නෑ සර්. හිමු වෙන්නේ නෑනේ ඉතින්. අරකටත් නොදා ඒකටත් නොදා තියෙන විදියක් නෑනේ පුතේ. නෑසේ මොන්නසේ නිකන් මාතෘකාවක් වගේ නෑ ලියුවා. හරි කෘෂිකාර්මික ක්‍රියාවලිය යටතේ කාබනික ගොවිතැන කියන එකට මොකුත් දාලා නැද්ද? ජල කළමනාකරණය නෑසේ නිය හයිලයිට් කරලා තියෙන්නේ. හයිලයිට් කරලා තියෙන්නේ සයිරි දෙයක්. හරි. එහෙනම් ඉතින් තම තමන් ලියපු ප්‍රමාණය තම තම නැන පමණින් ඒක सिद्ध කරගන්න. ලියන්න පුතේ රසායනික ද්‍රව්‍ය භාවිතය. දැන් මේ දවස්වල කතා කරනවන්නේ කාබනික පෝර රසායනික පෝර. අපි මේ රසායනික ද්‍රව්‍ය ගැන තමයි කතා කරන්නේ. රසායනික කියන වචනේ කිව්වොත් මේ දවස්වල අල්ලන් ගන්නවා. රසායනික ද්‍රව්‍ය භාවිතය. අපිටම ළමයි එදිනෙදා වැඩ කටයුතු වලදී භාවිතා කරන්න සිදුවන රසායනික ද්‍රව්‍ය ගණනාවක් තියෙනවා. ඔයගොල්ලෝ ලියන අතරේ මම පොඩ්ඩක් කියන්න මොනවද කියලා. පළවෙනි එක තමයි ආහාර වලට එකතු කරන food additives. රසකාරක, සුවඳකාරක, වර්ණකාරක, පරිලක්ෂක විවිධ ද්‍රව්‍ය මේ විදිහට එකතු කරනවා. ශෝධනකාරක cleaning agents. ඒවා විවිධ ද්‍රව්‍ය සබන් වල ඉඳන් විවිධ detergent ද්‍රව්‍ය දක්වාම විවිධ ගණේ ෂැම්පූ වර්ග මේකට අයිති වෙනවා පුතේ. ඖෂධ, විස බීජනාශක, disinfectants, විස බීජනාශක. හරි. ඊට පස්සේ රූපලාවන්‍ය ද්‍රව්‍ය ගෑල් ළමයිම හරි සැලකිලිමත් පුතේ. කොස්මෙටික්ස් තේරුණාද? මදුරුව එහෙම මට ඩෙන්ගු හැදුනට පුතේ. ඉරිමි ළමයින්ට ඩෙන්ගු හැදුනට ඔයගොල්ලෝ තාත්තට ඩෙන්ගු හැදුනට කාන්තා පාර්ශ්වයේ ඩෙන්ගු හැදෙන්නේ නැහැ වැඩි. ඇයි ඒ? මේකත් තට්ටුව හින්දා. ඒගොල්ලෝ ලොකු මේකප් තට්ටුවක් දාලා ඉන්නවලු කිව්වා මේක දාන්නේ. හරි. ආලේපන තීන්ත බිත්තිවල ඩෙස් බංකු වල මේ මේස පුටු වල ආලේප කරන තීන්ත වර්ග පේන්ට්ස් වර්ග. ගොඩක් අය ප්ලේන්ට් කියලා කියනවා පුතේ ප්ලේන්ට්. ප්ලේන්ට් කරන්න ගියා. ගේ ප්ලේන්ට් කරා. ඒක හරිද වැරදිද ප්ලේන්ට්? හරිද වැරදිද? ප්ලේන්ට් නෙමෙයි පේන්ට් පේන්ට් නේද? හරියට වචනයක හසුරවන්න. අපි ඒක ටික ලියලා එතනින් එහාට කතා කරගෙන යන්න. එතනින් එහාට කතා කරගෙන යන්න. ලියමු. එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය පාටි එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු වලදී එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු වලදී දිනෙදා ජීවිතයේ වැඩ කටයුතු වලදී අපට විවිධ රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමට සිදු වේ. විවිධ රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීමට සිදු වේ. වෙන පාටකින් ඔය හයම ලියන්න ඉඩ තියන්න ඉංග්‍රීසි එකක් දිනනවා නම් මම කැමතියි. හරි. සර් පිටුව මොකක්ද ගන්න පුළුවන්ද? මගේ නම් පුතේ 50. මම පොඩ වෙනස් වෙන්න පුළුවන්. මගේ පරණ පොතක් තියෙන්නේ. හරි. අත්මා පළවෙනි පේලි 3යි. පේලි 3ම ඉවර කරන්නකෝ ඊළඟ පේලිය එක වචනකින් ඉවරයි. කියන්න පුතේ. මෙම රසායනික ද්‍රව්‍ය බොහෝමයක් කෘත්‍රිමව සංශ්ලේෂණය කළ ද්‍රව්‍ය වන අතර ඇතැම් ඒවා පරිසරයට එකතු වූ පසු දිගු කලක් යනතුරු ඒ ආකාරයටම රැඳී පවතී. එවැනි ද්‍රව්‍ය ශාක මගින් උරාගෙන ආහාර දාම ඔස්සේ ගලා යෑමෙන් මිනිසාට අහිතකර ප්‍රතිඵල ඇති කරයි. ඖෂධ හරි පුතේ.
අන්න ඒකයි කියන්නේ මේ රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරාම පුතේ ඒවා පසට එකතු වෙනවා ජල ස්වභාවික ජල කොටස් වලට ජල සම්පත් වලට එකතු වෙලා ඒවා අපේ භාවිතයේදී ඇඟට ඇතුළු වෙන්න පුළුවන් ශාකයේ මේ අවශෝෂණය කරගත්තාම අපි ඉගෙන ගත්ත ආහාර දාම ආහාර ජාල හැම එකම මුල් පුරුක හරිත ශාකයක් එහෙම නැත්නම් හරිත ශාකයක කොටසක් තේරුණාද එතකොට ඒයන් පුතේ බෝ වෙලා ඒ කියන්නේ යන්න පුළුවන් අපේ ඇඟ ඇතුළට මේවා ඇඟ ඇතුළට ගියාම මේවට කියන්නේ heavy metals කියලා බැරලෝහ මේ ඇඟ ඇතුලේ මේවා තැම්පත් වෙනවා අයින් වෙන්න එතකොට පුතේ ඒවා අපිට හානිකර තත්ත්ව ඇති කරන්න පුළුවන් චන්දිත එතන ඉඳන් පුතේ කියන්න ඕනේ තව පේලි තුනක් ඊළඟ පේලි තුන ඖෂධ ප්‍රතිරෝධී ව්‍යාධි ව්‍යාධි ජනක ඇතිවීම හා සමහර රසායනික ද්‍රව්‍ය හෝර්මෝන් පාරක ලෙස හැසිරීම නිසා පුද්ගලයන් තුළ හෝර්මෝන අසමතුලිතවීමද මේ අතර වෙයි මේ රසායනික ද්‍රව්‍ය මගින් පරිසර සමතුලිතතාව බිඳ වැටීම සිදුවේ මේ හේතුවෙන් හරි එතකොට මතක තියාගන්න මේ රසායනික ද්‍රව්‍යයෙන්ද හානි වෙන්න පුළුවන් ඒ වගේම තමයි මේ රසායනික ද්‍රව්‍යයෙන්ද හෝමෝන අසමතුලිතතාවයක් ඇති වෙන්න පුළුවන් මම මේ මෑත කාලීනව මිට අවුරුදු 10ක විතර ඉඳන් දැන් ඔය අහන්න ලැබිච්ච දෙයක් තමයි ડોක්ටර්ස්ලා ගාවට බේක් ගන්න ගියාම ડોක්ටර්ස්ලා ඕ ළමයින්ට අම්මලා තාත්තලාට කියනවා මේ මේවා නම් කන්න දෙන්න එපා නිතරම නිරන්තරයෙන් කියන දෙයක් කියන්නකො මේ මේවා කන්න දෙන්න එපා කියලා කියන දෙයක් fried rice කොත්තු ඒකත් හරි තව මාංශමය ආහාරය චිකන් කන්න දෙන්න එපා කියලා කියනවා අහලා තියෙනවද චිකන් කන්න දෙන්න එපා කියලා කියනවා අහලා තියෙනවද එහෙම කියනවා අහලා නැද්ද ඔව් සර් ඉන්ජෙක්ෂන් ගන්න හදන්නේ පුලන් ඔව් ඇයි පුතේ ඇයි කාට හරි පැහැදිලි කරන්න පුළුවන් බ්‍රොයිලර් කියන චිකන් ඒ පුතේ මේ මෙතඩ් එක ඒගොල්ලෝ ඉක්මනට ලොකු වෙන්න ඉන්ජෙක්ෂන් ගහනවානේ ඒකට ඒක හොඳ නෑ පස් පිණිස අලෙවි කරනකොට එයා ක්ෂණිකව වර්ධනය වෙන්න පුතේ එයාට රසායනික ද්‍රව්‍ය යොදන. එතකොට මේ සතාව මාංශ ආහාරයට ගන්නකොට අපේ ඇඟටත් ඒ රසායනික ද්‍රව්‍ය ඇතුල් වෙනවා. තේරුණාද? ඒක ඉතාමත් අහිතකර ද්‍රව්‍යයක් දෙයක් විදිහට තමයි සලකන්නේ. දනීෂා ඒ ඡේද ඉවර කරන්න. රූල් 3ක් වගේ තියෙන්නේ. ඡේද ඉවර කරන්න. මේ හේතුවෙන් මෙම රසායනික ද්‍රව්‍ය භාවිතය හැකිතරම් අවම කිරීම හෝ මේවා වෙනුවට යොදාගත හැකි ස්වාභාවික ආදේශක භාවිතා කිරීම සිදු කළ යුතුය. ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් පහත දැක්වේ. මරු කතාවක් තියෙනනේ. ඒ වෙනුවට ආදේශ කරගත හැකි රසායනික මේ ද්‍රව්‍ය. චිකන් වෙනුවට කවද කන්නේ පුතේ? මම නිකන් කියන්නේ. ගෙවල් ගාන යන බල්ලෙක්ව මරලා කනවා. ඒව නෙමෙයි. ඒ කියන්නේ විකල්ප තියෙනවා පුතේ මේ හැම දෙයකටම. හරි? විකල්ප තියෙනවා මොනවා හරි. අපිට ඒකනේ පුතේ ගෙවතු වගාව කියන එක ප්‍රොමෝට් කරන්න. අපිට රසායනික ද්‍රව්‍ය යොදන්න නැතුව නිවසේ ඒ ගෙවත්ත තුල අඩු ගානේ අවම වශයෙන් හුදි වලට ඒවට යොදන්න පුළුවන් මිරිස් ටික, කරපිංච ටික, රම්පෙ ටික, පලා වර්ගයක් නේද? තඹල වැලකින් තඹල ටිකක් දෙවුණා දන්නේ වගේ දේවල් ටිකක් හරි ගන්න පුළුවන් නේද? නේ? එහෙම එකක් තියෙනවා. හරි. අප බලමු පුතේ මේක කොහොමද කෙරෙන්නේ කියලා. පළවෙනි තිත දිනුක කියන්න පුතේ පළවෙනි තිත කෘතිම කියන්නේ ලස්සනට කියාගෙන ආවා. දුල්ලිනි කියන්න පළවෙනි තිත රසකාරක යෙදූ ආහාර පරිභෝජනයෙන් හැකි පමණ සහ කෘතිම රසකාරක වෙනුවට කුළුබ භාවිත කිරීම. වගේම තියෙන්නේ. මගේ තියෙන්නේ කෘතිම රසකාරක යෙදූ ආහාර පරිභෝජන හැකි පමණ වැළකීම සහ කෘතිම රසකාරක වෙනුවට කුළුබඩුවෙන් ස්වභාවික රසකාරක නිවසේදීම සාදාගෙන භාවිතා කිරීම. දැන් පුතේ කුළුබඩු යොදන්න ගියාම පුතේ මේ ඊට පර්චස් 5ක් විතර උගස් කරන්න වෙනව නේ පුතේ. කහ කුඩු එහෙම ගන්න ගියාම
කහ කුඩු එහෙම ගණන්ද පුතේ? නේද? ඔයගොල්ලෝ දන්නේ නැතුව ඇති. අම්මලෙන් අහන්න. හරි? දුෂෙන් කියන්න පුතේ ඊළඟ තිත. විස බීජ. විස බීජ නාශක විනාශ කිරීම සඳහා අපේ පැරැන්නන් අනාදිමත් කාලයක සිට භාවිත කළ කහ පෙරුම් කායන් වැනි දේ හැකි පමණ භාවිත කිරීම. අහලා තියෙනවද පෙරුම් කායන්? කොරෝනා ආපු මුල් කාලේ පෙරුම් කායන් එහෙම ප්‍රසිද්ධ වුණා නේද? ඇයි දන්නේ ප්‍රසිද්ධ වුණේ? ඇඟේ ගැට ගහගත්තා නේද පුතේ? ඒක මතක තියාගන්න. කහ කොහොඹ නේද? ඒ වගේ හැබැයි අතීතයේ භාවිතා කරපු දේවල්. හැබැයි ඉතින් දැන් ඒව සාමාන්‍ය නේ. කහයම පුතේ සැනිටයිසර් වලටත් ගඩිය ගන්න. තේරුණාද? සැනිටයිසර් වලටත් ගඩිය ගන්න. අන්න ඒක වෙලා තියෙන්නේ. හරි? කහ එහෙම ඉතින් හැම නිවසකම වවන්න ඒක උත්තේජනය කරන්න අභිප්‍රේරණය කරවන්න පුළුවන්. ඔයගොල්ලෝගේ අපි කහ පැල දෙනවා. ඔයගොල්ලෝ වවන්න. ඒව තමයි කෘෂිකාර්ම අමාත්‍යාංශ තියෙනවා. ඒවෙන් කරන්න ඕනේ මේ වගේ දේවල්. තේරුණාද? හරි? ගෙහන්සා අන්තිම දිද කියන්නේ පුතේ සෑම සම පැහැපත්. තම පැහැපත් කර ගැනීමට ආලේප කරන වෙළඳ පොලේ ඇති පිළිකාකාරක රසදිය අඩංගු ක්‍රීම් වර්ග වෙනුවට ස්වාභාවික ඖෂධීය නිපැයුම් භාවිතා කිරීම. හරි. දැන් පුතේ ඔය ගොඩාක් මේක ඇත්තටම කියන්න ඕනේ. සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන් අපේ ගෑනු දරුවෝ තාම ওই වයසේදීම නැතත් තව හෝමෝන ශ්‍රාවයත් එක්ක තව ඉස්සරහදී තියෙනවා. මේ හැමෝම හිතන්නේ සුදු පාට තමයි පාට කියලා. එහෙම එකක් නෑ පුතේ. සමහර ළමයි ඉන්නෝ මූණ තනිකර සුදු පාටයි අත් කකුල් කළු පාටයි. හරියට පැන්ඩාවෙක් වගේ. පැන්ඩාවෙක්. එහෙම නෙමෙයි වෙන්නේ. තේරුණාද? මතක තියාගන්න සමහර ඒ සුදු වෙන්න භාවිතා කරන රසායනික ද්‍රව්‍ය වල අධිකව ඊයම් ලෙඩ් වගේ රසායනික බැරලෝහ අංශු ඉතා විශාල වශයෙන් පිටලා තියෙන ඒවා අධිකව පාවිච්චි කිරීමෙන් අවසානයේ සමය පිළිකාව වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒවා පාවිච්චි කරන්න හොඳ නෑ. තේරුණාද? ඒවා තේරුම් ගන්න. ඊට වඩා ස්වභාවික දේවල් පාවිච්චි කරන්න පුළුවන් ඕන. ජලය නිසි පමණට පානය කිරීම, විටමින් ಖನಿජ ලවණ අවශ්‍ය ප්‍රමාණය ශරීරයෙන් ලබා ගැනීම, පිපිඤ්ඤස් යට තියාගන්න, කැරට් මූණේ ගන්න, අලිගැට peer මූණේ ගන්න. එතකොට පුතේ කන්න වෙන්නේ නැහැ. කන්න තියෙන කැම ටික අලිගැට peer පිඟාන අරන් අපි අලිගැට peer එකක් හැදුවාම අලිගැට peer පිඟාන අරන් දුවගෙන ගිහ මූණේ ගා ගන්න. කැරට් කන්නගෙන ආපු ටික මූණේ ගා ගන්න. තේරුණාද? ඒ ලොඩුත් ගන්නන්නේ. තේරුණාද? ඒ මතක තියාගන්න ස්වභාවික දේවල් වලින් මේ දේවල් කරගන්න පුළුවන්. හරි. අපි පළවෙනි එක ලියලෙමුද ඊළඟට යන්න කලින්? ඊළඟට යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. අද දෙවෙනි සෙෂන් එකේ අපි අලුත් පාඩමක් පටන් ගමුද අකුරු වෙනුවට? මොකද කියන්නේ? අලුත් පාඩමක් පටන් ගමුද? හා සර්. ස්වභාවික විපත් හොඳ නැද්ද? මොකද මේ දැන් ඊයේ පෙරේද ස්වභාවික විපත් වල ලංකාවේ විශාල ප්‍රමාණයක් ජීවිතහානි, දේපල හානි සිද්ධ වුණානේ. මට හිතෙනවා ස්වභාවික විපත් පටන් ගත්තා නම් හොඳයි කියලා. ඈ? මොකද කසක? ඒකේ පාද හරි නැද්ද? කැතයි වගේ දේ පාඩම. ඒක පටන් ගමු. ඔව් දැන් අකුණුත් එක්කමනේ කියන්නේ. තාක්ෂණය කරමු සර්. අකුණුත් එක්කමනේ යන්නේ. අපි ඒකින්ද ඒක කරලා දාමු. අකුණු දැන් මේක ලබන සතිය දිහාට වුණාම වෙන එකක් පටන් ගමු මේක. ලියමු. තිත් හයිලියන්නේ දිබ්බනේ. මෙලෙස කෘතිමව සාමාන්‍ය පාඩම. සංශ්ලේෂණය කළ මෙලෙස කෘතිමව සංශ්ලේෂණය කළ රසායනික ද්‍රව්‍ය බොහොමයක් රසායනික බොහොමයක් පසට එක්වීමෙන් ජල ප්‍රභවවලට එක්වීමෙන් ජල ප්‍රභවවලට එක්වීම හෝ ජල ප්‍රභවවලට එක්වීම හෝ ශාක අවශෝෂණය කර ගැනීම සිදු කරයි.
ශාක අවශෝෂණය කර ගැනීම සිදු කරයි. ශාක අවශෝෂණය කර ගැනීම සිදු කරයි. මෙය ආහාර දාම හෝ ආහාර ජාල ඔස්සේ අපගේ දේහය තුළටද ඇතුළු වීමට ඉඩ ඇත. ඇතුළු වීමට ඉඩ ඇත. ඖෂධ ප්‍රතිරෝධී ව්‍යාධි ජනකයින් නැතිවීම කමාවක් ගන්න. ව්‍යාධි ජනකයින් නැතිවීම හෝමෝන අනුකාරක රසායනික ද්‍රව්‍ය ඇතිවීම සිදුවිය හැක. හෝමෝන අනුකාරක රසායනික ද්‍රව්‍ය ඇතිවීම සිදුවිය හැක. අලුච්ඡේදයකට යන්න. එමගින් හෝමෝන අසමතුලිතතාවයන් ඇතිවීමටද ඉඩ ඇත. මොකද හෝමෝන කියන්නේ රසායනික ද්‍රව්‍ය පුතේ. අපි ඉගෙන ගන්න 11 වසරේදී හෝමෝනම සමායෝජනය කියලා. අලුච්ඡේදයකට යන්න. මෙලෙසට එවැනි රසායනික ද්‍රව්‍ය වෙනුවට මොකද්ද සර්? මෙලෙසට එවැනි රසායනික ද්‍රව්‍ය වෙනුවට ස්වභාවික ආදේශකයන් භාවිතා කිරීම
භාවිතා කිරීම. ගත හැකි උචිතම ක්‍රියාමාර්ගයකි. ගත හැකි උචිතම ක්‍රියාමාර්ගයකි. ගත හැකි උචිතම ක්‍රියාමාර්ගය. මේ සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයන් නම් ගත හැකි ක්‍රියාමාර්ගයන් නම් කියලා ඔය අපේ තුන්දෙනෙක් කියවුවා නේද 33. ඒ 33 පුතේ වෙන පාටකින් ලස්සනට ලියන්න ඉඩ තියන්න. ඒ 33 වෙන පාටකින් ලස්සනට ලියන්න ඉඩ තියන්න. හරි. එතකොට ඒකේ ඊළඟ අනුමාත්‍රකාවට යනවා පුතේ ගොඩනැගිලි ඉදිකිරීම ගැන කතා කරන්නේ. ලියන්න බැරි වෙන්න පුළුවන්. අපි සාකච්ඡා කරමු. ලියන්න බැරි වෙන්න පුළුවන්. අපි සාකච්ඡා කරමු. හරි. ලියන්න ගොඩනැගිලි ඉදිකිරීම 33 ලියන්න ඉඩ තිබ්බා. ගොඩනැගිලි ඉදිකිරීම කියලා ලිව්වා. හරිද? ලියලිවලද? ගොඩනැගිලි ඉදිකිරීමේ green concept එකට ඒක කොහොමද අදාළ වෙන්නේ කියන එක තමයි මෙතෙන්දී අපි කතා කරන්නේ. හරි? අන්තිමට කියුවේ ගෙහන්සාද පුතේ කියුවේ? ඔව් සර්. ගිහන්සා පුතේ පළවෙනි ඡේද කියවන්නකො පුතේ. ගොඩනැගිලි ඉදිකිරීමේ යටතේ එකේ පළවෙනි ඡේද කියවන්න. හරිතාකාර වායු විමෝචනය වළක්වන හෝ අවම දායකත්වයක් දෙන පරිදි තනන ලද ගොඩනැගිල්ල හරිත ගොඩනැගිල්ලක් ලෙස හැඳින්වේ. හරිත ගොඩනැගිලි නිර්මාණයේදී අවධාරණය යොමු කළ යුතු මූලික කරුණු කිහිපයක් ඇත. ඔව් දැන් හරිත ගොඩනැගිල්ලක් හදනවා ගුවම කට්ටියගේ තේ මොකක්ද දන්නවද? බිල්ඩින් එක හදලා මල් පෝච්චි තියාගෙන යන එක තමයි හරිත ගොඩනැගිල්ල. අපි හරිත ගොඩනැගිල්ල ගැන ඉගෙන ගත්තා නේද පුතේ? මොකද්ද හරිත ගොඩනැගිල්ලක් කියලා අදහස් කරන්නේ කියලා? හරිතාකාර වායු විමෝචනය වීම අඩු වෙන්න ඕනේ. පුනර්ජනනීය ශක්තිය නේද? පුනර්ජනනීය ශක්ති භාවිතය වැඩි වෙන්න ඕනේ. නේද? ජලයේම ප්‍රතිචක්‍රීකරණය කරලා නැවත පාවිච්චියට ගන්න ඕනේ පිළිපාදු කළා. නේද? ස්වභාවික සූර්යාලෝකය, ස්වභාවික වාතාශ්‍රණය, ඒ දේවල් ගන්න ඕනේ. සූර්ය පැනල ආධාරයෙන් ශක්තිය නිපදවගෙන ඉන්න. ඒ වගේ දේවල් තමයි සිද්ධ වෙන්න ඕනේ පුතේ. පළවෙනි තිත කියන්න පුතේ හරිත් කියන්න පුතේ හරිත් හෝටලයක් පටන් ගත්ත නේද අලුතෙන්? හරිත් හෝටලයක් දැම්ම පුතේ. මේ අපිට ඕකනේ කිව්වේවත් නැහැ නේද යාළුවනේ කියන්න බෑ. හරිත් කියන්නේ ඊළඟ තිත පළවෙනි තිත කියන්නේ කො නැති වුණානේ හරි. කො පළවෙනි තිත නැද්ද? එහෙනම් හිරුක කියන්න පුතේ පළවෙනි තිත. අර ගොඩනැගිලි පරිශ්‍රය ඒක නිසා. ඔව් පළවෙනි තිත කියන්නේ. ගොඩනැගිලි පරිශ්‍රය උපරිම ශාක වැස්මකින් සමන්විත වීම. ගොඩනැගිලි පරිශ්‍රය මේ මුළු භූමි ප්‍රමාණයම නේද? ශාක වැස්ම උපරිම වෙන්න ඕන. තේරුණාද? හරි. කවිෂා ඊළඟ තිත කියන්න පුතේ. සුපිරිසිදු වාතාශ්‍රය ලබා ගැනීමට හැකි දොර ජනෙල් කවුළු තිබීම. ඒ තියෙන්නේ ඔක්කොම වහගෙන AC එකේ ඉන්නවා කියන එක නෙමෙයි green building එකක් කියලා කියන්නේ. තේරුණාද? natural ventilation කියන එක තියෙන්න ඕන. තේරුණාද? හරි. ලක්ෂාන් තුන්වෙනි තිත කියන්න පුතේ. අපද්‍රව්‍ය ප්‍රමාණය අවම වන පරිදි ද්‍රව්‍ය කළමනාකරණය කිරීම. ඔව් ඒ කියන්නේ පුතේ එකක් තමයි අර 4R system එක අහලා තියෙනව නේද? මොකද්ද 4R system එක දන්නවද කවුරුහරි? 4R system එක දන්නවද? දන්න අය ඉන්නවද කවුරුහරි කියන්නේ?
දන්නා ඉන්නවනම් කියන්න. නෑ. පුතේ ඇහෙන්නේ නැහැ. ඒකත් හරි. ඒකත් ආයිති. ඔව්. පළවෙනි එක තමයි reduce. reduce කියන්නේ මොකද්ද සිංහලෙන්? කෝ කියන්නේ නෑනේ අපේ වැඩෝ ඉන්නවා කියන්නේ නෑනේ. භාෂා විශාරදයෙමත් ඉන්නවා දෙන්නේමත් පුළුවන් අය ඉන්න. කෝ reduce reuse ඔය කියන්නේ reduce reuse recycle recycle ඒක තුනයි. replace other one is replace, reduce, reuse, recycle and replace. replace පැත්තක දාමුකෝ. මෙතන තියෙන ප්‍රධාන තුනක් පාවිච්චි කරන්න පුළුවන්. reduce පොලිතින් භාවිතය අඩු කරනවා. හරිනේ. reuse එක පොලිතින් එකයි නම් තියෙන්නේ පොලිතින් එක දිගටම පාවිච්චි කරනවා. මම පුතේ ඔය ලන්ච් බොක්ස් සංකල්පය ආවනේ අර කුණු කන්ද නායාමත් එක්ක ඇත්තටම මං ඊට කලින් මිටන් මගේ බත් එක අරන් ගිය පොලිතින් එක මාස 6ක් 8ක් විතර පාවිච්චි කරා. මට අපේ ස්ටාෆ් එකේ අය තියනවා. ඒ වුණාට හිතන්නකො මං මේ මාස 8ටම වගේ පොලිතින් දවස් ගානේ ගෙනිච්චනම් කොච්චර පොලිතින් ප්‍රමාණයක් පරිසරයට මුදා හැරෙනවා නේද? මේ hina වෙන්න ඕනේ මම අනිත් අයට. තේරුණාද? ඒකයි කියන්නේ. ඒක මතක තියාගන්න. අපි ඒවා භාවිතය අඩු කරන්න. reduce ඒක මම ආයි පාවිච්චි කරනවා. shopping එක නැවත නැවත පාවිච්චි කරා. reuse, recycle. recycle කරන්න පුළුවන් නේද ප්ලාස්ටික් වර්ගයෙන්? කැඩිච්ච ප්ලාස්ටික් පුටු, කැඩිච්ච බේසම් ගන්නවා අපි. දෙනවා ඔබට අලුත් බේසමක්. කී යනවා දැකලා තියෙනව නේද පුතේ? ඒක හොඳයිද මේ ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ එක හොඳයිද කියන්නකො? මං කියන්නේ ඒගොල්ලෝ දෙන බේසමේ ක්වොලිටි එක ගැන නෙමෙයි මං කතා කරන්නේ. ඒක හොඳයිද ඒගොල්ලෝ කරන වැඩේ හොඳයිද? ඈ? කො අදහසක් නැහැ නේ කාටද? ඒගොල්ලෝ එහෙම කරන එක හොඳයි මම නම් කියන්නේ. හොඳයි. දැනින් දැන බේසම් ඒව මේව කුණු කන්දල් වල එකතු වෙවි දිනනට වඩා ඒගොල්ලෝ එකතු කරලා ප්ලාස්ටික් ආකාරයෙන් තව නිපදවනවා. ඔව් හොඳයි. හරි? කවුද කියුවේ ලක්ෂාන් කිව්වනේ? ලෝචන කියන්න පුතේ ඊළඟ එක. ඕ ලෝචන නැද්ද? කසප කියන්න පුතේ ඊළඟ එක. කසපත් නැහැ. ඉන්නාස ඉන්න මේ තුන්වෙනි තිත පුතේ. අපද්‍රව්‍ය ප්‍රමාණය වන පරිදි ඒක කිව්වනේ ඊළඟ. ඔව්ද බලශක්තිය කාර්යක්ෂම පරිභෝජනය සඳහා සැලසුම් තිබීම. ඇත්තට මේක හරි වටිනවා. බලශක්තිය කාර්යක්ෂම පරිභෝජනය කරන්න ඕනේ. නේද? අපි ඒව ඉගෙන ගත්තා. විදුලි ආලෝකය කොහොමද කාර්යක්ෂම පරිභෝජනය කරන්නේ? නේද? හරි. මෙක්මානි ඊළඟ තිත කියන්න පුතේ. ජලය කාර්යක්ෂමව පරිභෝජනය කිරීම. නියමයට කාර්යක්ෂම පරිභෝජනය කරනවා කට්ටිය. ටැප් ඇරලා අල්ලපු ගෙවල් වල වෙච්ච දේවල් කතා කරනේ නියමයට කරනවා පුතේ. කාර්යක්ෂමව පරිභෝජනය කරනවා කියලා දැන්. හරි? මිම්සර ඊළඟ තිත කියන්න පුතේ. නවිදු ඊළඟ තිත කියන්න පුතේ. යත්නේ ස්වභාවික ද්‍රව්‍ය යොදා ගනිමින් ගොඩනැගීම. ඔව් ස්වභාවික ද්‍රව්‍ය යොදාගෙන ගොඩනැගිලි ඉදිකිරීම කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඊළඟ තිත කියන්න පුතේ නෙතුම් කියන්නේ ඊළඟ එක. නඩත්තු පිරිවැය අවම කිරීමට සුදුසු නිවාස සැලසුමක් වීම. අන්න හරි. සමහර දැන් අපි හිතමුකෝ පුතේ සමහර බිල්ඩින් තියෙනවා. ඒක රිපෙයාර් කරන්න විතරක් වෙනම ලක්ෂ 40ක් 50ක් විතර. තව බිල්ඩින් කීපයක් හදන්න පුළුවන් නේද? නඩත්තු පිරිවැය හැම වෙලෙම අඩු කරන්න. තේරුණා? හරි. ප්‍රමෝද් ඊළඟ තිත කියන්න පුතේ අන්තිම තිතේ සෙට් එකේ. natural lightning කියලා කියන්නේ ඒක නේ natural lightning. ස්වභාවික ආලෝකය ගන්න පුළුවන් වෙන්නේ. වීදුරු කැට එහෙම යොදලා නේද? ආලෝක කවුළු යොදලා
පුළුවන් වෙනවා. තුන්සරණි ඊළඟ ඡේද කියවන්න පුතේ හර්ථ ගොඩනැගිලි. හර්ථ ගොඩනැගිලි සංකල්පයේ මගින් පරිසරයට අවම හානියක් වන පරිදි පරිසරයේ සම්පත් භුක්ත විඳීමට හැකි වේ. එසේම සෝබා දහමේ උපරිම ප්‍රයෝජන ගැනීමේ අවස්ථාව ලැබේ. මේ සඳහා තාක්ෂණයද භාවිතා කළ හැකිය. ඔව් පුතේ හර්ථ සංකල්පයේ යටතේ ගොඩනැගිලි ඉදි කරාම අපිට මේ ඇත්ත වශයෙන්ම පුනර්ජනනීය ශක්ති පාවිච්චි කරලා පිරිවැය අඩු කරගෙන විවිධ ක්‍රමවේදයන් අනුගමනය කරන්න පුළුවන්. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. දුවිඳු පළවෙනි තිත කියන්නකෝ පුතේ නිදසුන් එකේ. ශාක වැස්මක් යොදා පවතින තාපය අවම කිරීම. ඇත්තටම ගස් ගොඩක් තියෙනවා නම් පුතේ රස්නේ වැඩිද අඩුයිද? අඩුයි. අඩුයි. ඇත්තටම රස්නේ අඩුයිනේ. ස්වභාවික සිසිලසක් තියෙනවා නේද? අමීෂ ඊළඟ තිත හයියෙන් කියන්න පුතේ. සූර්ය ഘോഷ මගින් ඉදිරියේ ලබාගෙන. ඇත්තටම හොඳ දෙයක් මම ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම කියන්න දන්නේ. මම බල ශක්තියම දෙකේ පුණා නම් එහෙම. මම ඉස්සෙල්ලාම කරන්නේ ලංකාවේ සෑම ගේකටම වගේ ගෙවීමේ ක්‍රමයට කියන්නේ ඉතින් සෝලාර් පැනල්ස් ලක්ෂ 20ක් 30ක් වුණොත් ඉතින් කොහොමද ගෙවල ඉවර කරගන්නත් බෑනේ. මොනවා හරි රජයෙන් මුදල් කොටසක් යොදලා මොනවා හරි ගෙවීමේ ක්‍රමයට සෝලාර් පැනල්ස් හදලා දෙන්න. සෝලාර් පැනල්ස් හදලා දෙන්න. ඒක හොඳ නැද්ද? කොච්චර හොඳයිද? නැති අමුතුරු ඒවට කැමති නෑ පුතේ. මොකද අර බොර තෙල් ගල් අඟුරු යම වෙනකොට ලොකු කොමිස් ගහන්න පුළුවන්. සෝලාර් පැනල්ස් අය කරොත් ආයෙ අවුරුදු 100කට 150කට ඉතින් ලයිෆ් ටයිම් නේ මොන කොමිස්ද නේ? හරි. ඊළඟට පුන්සරණි රවිනු කියන්න පුතේ ඊළඟ තිත. සූර්ය ජල තාපක මගින් නාන කාමර සඳහා උණු ජලය ලබා ගැනීම. ඇත්තනම් පුළුවන් නේ අපි සූර්ය ජල තාපක ඉගෙන ගත්තේ මට මතක විදියට 7ේදීද 6ේදී තිබ්බා වගේ මට මතකයි. අර බටයක් යවලා බටයක් මෙහෙම යවලා ඒක ඇලුමිනියම් ෂීට් එකක් ඒ ඇතුළට දාලා ඒක රත් කළා නේද? වතුර රත් කරගන්න එකක් තිබ්බ 6ේදීද කොහෙද මට මතකයි. සූර්ය ජල තාපක ආධාරයෙන් ජලය රත් කරගන්න පුළුවන්. දැන් පෞගේ කාලේ වගේ නම් චුට්ටක් ඇටුසාගත්තත් තියෙනවා. ඒ වෙලාවට සාමාන්‍ය විදුලිය තියෙනවා. දැන් අද දවසේ කොහොමද රස්නේ? එක දවසේ බෑවේ කොහොමද රස්නේ? සතුටුදායකයි නේද පුතේ? හරි. සඳරු පොත තියනවද පුතේ? නෑ. සංකල්ප පොත තියනවද පුතේ? තියනවා සර්. අන්තිම තිත කියන්නේ. අන්තිම තිත. ස්වාභාවික ආලෝකය හා වාතාශ්‍රය වැඩිපුර ලැබෙන පරිදි විශාල ජනෙල් යෙදීම හා ගොඩ නැගිල්ලේ හැඩතල නිර්මාණය කිරීම. ගොඩනැගිලි හැඩතල නිර්මාණය කරන්න ඕනේ ස්වභාවික වාතාශ්‍රය ස්වභාවික ආලෝකය ලැබෙන විදිහට සමහරවිට මුළු බිත්තියේ භාගයට වැඩිය ජනෙල් යොදනවා. එතකොට විශාල ආලෝකයක් ලබා ගන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව. තේරුණාද? මේක අපිට ලියන්න නම් කාලේ මදි ගැටලුවක් තියෙනවා. හරිද? අපිට ඒක ලබන සතියේ සාකච්ඡා කරන්න විතරයි තියෙන්නේ. තේරුණාද? අපි ඊළඟ සෙෂන් එකේදී අලුත් පාඩමක් කතා කරමුනේ. මාත් කැමති අලුත් පාඩමකට යන්න. අපි අරකට උචිත පාඩමම කරමු පුතේ නේද? නායම් මේ ස්වභාවික විපත් කරමු නේද? මම හිතනවා ඒක කරන එක හොඳයි කියලා. මොකද ඔයගොල්ලෝ කියන්නේ? ඒක කරමුද? නැත්නම් වෙන එකක් කරමු? ඒක කරමු සර්. ඒක කරමු නේද? බෞතරයක් කියන්නේ ඒක. මම ඊළඟ ලින්ක් එකක් එවන්න. ඔව් ලින්ක් එකක් එවන්න කලබල වෙන්න එපා.